දැන් මම එනම් සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ ඊළඟ සෙෂන් එක යටතේ උත්සාහ කරනවා ඒකතල නොවන බල පද්ධතිවල සමතුලිතතාවය පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් ඒකතල නොවන කියලා කිව්වම මේකට හැමදේම අයිති වෙනවා. දැන් මම මේක කියවන උසස් පෙළදී සාකච්ඡා කරන කොටසක් කියලා. මේකට ඒකතල වීම, ඒකතල නොවීම කියන ඕනම දිශාවක් ඔස්සේ බල දෙන්න පුළුවන්. ඒක කියන්නේ එකම තලයක තියෙන්න ඕන කියලා කතන්දරයක් නැහැ. ඕනම දිශාවකට ත්‍රිමානව ඊට වඩා මානයෙන් වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. කොයි ආකාරයකට තිබුණත් කිසි ගැටලුවක් නැහැ ළමයි. රයිට් අපි ත්‍රිමානවනේ සාකච්ඡා කරන්නේ. හරිද? මෙතන ත්‍රිමානව දක්වා පමණක් අපි යන නිසා ත්‍රිමාන අවස්ථාවේදී පවා වස්තු පද්ධතියක් මත බලයන් යෙදෙනකොට එවැනි බල පද්ධතියක් සමතුලිත වෙන්න ඕන මූලික අවශ්‍යතා ටික තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒ මූලික අවශ්‍යතාවයන් දෙකයි තියෙන්නේ. ඒකයි මම මාතෘකාව ඒකතල නොවන බල පද්ධති වල කියලා මාතෘකාව දැම්මේ. හරිද? අතන මම සීමා කරේ නැහැ. ඒක තල කියලා මම සීමා කරේ නැහැ මෙතනදී. ඒකින්ද ඒක වරදවා තේරුම් ගන්න එපා. හරියට ඔලුවට දාගන්න. මේකෙදි සීමාවක් නැහැ. ත්‍රිමාන අවස්ථාවේදී ඉඳලා ඕනම දිශාවක් වෙන සලකන්න පුළුවන්. ඒතකොට මේක ඇතුළට ඒක තල කියන අවස්ථාවත් වැටෙනවා ළමයි. හරිද? අර ඕලෙලදී සාකච්ඡා කරපු කොටස් ටිකත් මේක ඇතුළට වැටෙනවා. මේ අවස්ථා දෙක සාකච්ඡා කරා කියලා කියන ඔක්කොම මේක ඇතුළේ තියෙනවා. ඉතින් බල දෙකක් යටතේ බල තුනක් යටතේ බල ඊට වඩා වැඩි ප්‍රමාණයක් යටතේ. හරිද? ඒක තල වීම, ඒක තල නොවීම මේ හැමදේම මේ සියල්ලටම වැටෙනවා. දැන් එනම් කාරණාව අපිට මෙන්න මේ විදිහට සාකච්ඡා කරමු. මාතෘකාව ලියා ගන්න පුළුවන් උගලට එන ඒකතල නොවන බල පද්ධතිවල සමතුලිතතාවය කියලා. right. ඒ සටහන දාගත්තට පස්සේ ලියා ගන්න වෙන්නේ මේ විදිහට. ලියා ගන්න වස්තු පද්ධතියක් මත ඕනෑම දිශාවන් ඔස්සේ ඕනෑම ප්‍රමාණයකින් බලයන් ක්‍රියාත්මක වන විට එම පද්ධතිය සමතුලිත වීම සඳහා මූලික අවශ්‍යතාවයන් දෙකක් සපුරා ලිය යුතු වේ. හොඳයි. එහෙනම් ඒ යටතේ පළවෙනි අවශ්‍යතාවය ලියා ගන්න. අවශ්‍යතා දෙකම අපි ලියා ගන්නවා. ඒකේ අර්ථ දැක්වීම මෙතනදී අපි සටහන් කරගන්නවා. පස්සේ සාකච්ඡා කරනවා එකින් එක වෙනම අරගෙන. හරිද? එතකොට එහෙනම් පළවෙනි අවශ්‍යතාවය ලියා ගමු මෙන්න මේ විදිහට. වචනෙන් ලියලා මේ සමීකරණය ලියා ගමු. ලියා ගන්න මෙන්න මේ විදිහට. වස්තු පද්ධතිය මත සලකනු ලබන ඕනෑම දිශාවක් ඔස්සේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය විය යුතු වේ. වස්තු පද්ධතිය මත ඕනෑම දිශාවක් ඔස්සේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය විය යුතු වේ. ඔක තමයි මූලිකම අවශ්‍යතාවය. අනිවාර්යෙන් ඔබ සපුරන්න ඕන. ඕනෑම දිශාවක් ඔස්සේ ළමයි. හරිද? දිශාවන් 100ක් තියෙනවා නම් දිශාවන් 100 ඔස්සේම සංප්‍රයුක්ත බලය. එක දිශාවට අරගත්තොත් සංප්‍රයුක්ත බලය අනිවාර්යෙන් ශුන්‍ය වෙන්න ඕන. ඒකේ කතා දෙකක් නෑ. හරි ඕනෑම දිශාවක් ඔස්සේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය වීම අනිවාර්ය කාරණාවක්. හරිද? හරි දැන් එන වැඩේ තේරෙනවද ළමයි නේද? right. එහෙනම් අපි නිකමට ගත්තොත් x දිශාව ඔස්සේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනේ. y දිශාව ඔස්සේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනේ. z දිශාව ඔස්සේ කියන්නේ අපි x y z කියලා ත්‍රිමානව ගත්තොත් මේක x දිශාව y දිශාව z දිශාව කියන එක ඔයගොල්ලන්ගේ පැත්තට එන දිශාව ගත්තොත් ඔය ඕනම දිශාවක් ඔස්සේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනේ. පද්ධතිය සමතුලිත වෙන්න ඕන. හැබැයි දැන් ඔන්න පූර්ණ වශයෙන් සමතුලිත නැහැ. තාම දෙවෙනි කාරණාව දෙවෙනි අවස්ථාව සතුරු වෙන්නේ නැහැ නේද? ඒකට ඔයගොල්ලන්ට පුළුවන් මේ සමීකරණය ලියා ගන්න. සිග්මා f කියන්නේ සංප්‍රයුක්ත බලය සමානයි බිඳුවට ශුන්‍ය විය යුතුයි. සංප්‍රයුක්ත බලය ශුන්‍ය විය යුතුයි. ඕනෑම දිශාවක් ඔස්සේ කෙනෙක් මට සංකේතාත්මකව නිරූපණය කරන්න බැරි නිසා මම මේ විදිහට සමීකරණය ලිව්වා. අර ඔයගොල්ලන් ඔළුවේ තියෙන ඕනෑම දිශාවක් ඔස්සේ කියන කාරණා. දැන් මම යනවා දෙවෙනි අවස්ථාවේ ලියන්න. මොකද්ද දෙවෙනි අවස්ථාව? දෙවෙනි අවස්ථාවේ තමයි මෙන්න මේ මම කල්ලු දීලා පෙන්නන ඔයගලන්ට ෂෝට් නෝට් එකේදී. හරිද? මුලින්ම දාපු එකේ. ඒකෙදි තමයි මෙන්න මෙහෙමයි. ලියා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. වස්තු පද්ධතියේ සලකනු ලබන ඕනෑම චක්‍රීය දිශාවක් ඔස්සේ සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය විය යුතු වේ.
සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය විය යුතු වේ. කාරණා පැහැදිලිද? සිග්මා ටෝ සමානයි බිඳුව කියලා සටහන් කරගන්න. දැන් එතකොට ගූර්ණය පිළිබඳව ඕ ලෙවල් වලදී සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි මම මෙතනදී ඕ ලෙවල් දැනුම හාරවස්සනවා මේ පිළිබඳව සාකච්ඡා කරනකොට ගූර්ණය පිළිබඳව සවිස්තරාත්මකව භ්‍රමණ චලිතයේදී සාකච්ඡා කරනවා. ඒක නිසා ගූර්ණය පිළිබඳව මම ඕ ලෙවල් දැනුම පිළිබඳව පමණක් හාරවස්සලා මේ අවශ්‍යතාවය යටතේ ගණනය කිරීම සිදු කරගෙන යනවා. හරිද? දැනට මම සාකච්ඡා කරන්නේ මේ පළවෙනි අවශ්‍යතාවය පිළිබඳව. දැන් අවස්ථාවන් දෙක ඔයගොල්ලන්ට ඔය විදිහට සටහන් කරගන්න පුළුවන් සමීකරණ දෙකක් පාවිච්චි කරලාම දැන් එහෙනම් මම කෙටි මාතෘකාවක් දානවා මෙන්න මේ විදිහට. මොකද්ද? right. පළවෙනි අවශ්‍යතාවය තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. හරි. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මාතෘකාව දාගන්න පළවෙනි මාතෘකාව විදිහට. පළවෙනි මාතෘකාව දාගන්න එහෙනම් පළමු අවශ්‍යතාවය සපුරාලීම. පළමු අවශ්‍යතාවය සපුරාලීම. ඒ කියන්නේ සිග්මා f සමානයි බිඳුව. පළමු අවශ්‍යතාවය සපුරාලීම පිළිබඳව තමයි සාකච්ඡා කරන්න යන්නේ. දැන් මේකේ මහා ලොකු කරදරයක් නැහැ. හරිද? මහා ලොකු කරදරයක් නැහැ. සියලුම දේවල් ගණනය කිරීම මගින් තමයි මම මේ වීඩියෝ සෙෂන් එකේදී සාකච්ඡා කරන්න යන්නේ. කතන්දරේ පැහැදිලි කරානේ මුලින්ම ඕනම දිශාවක් ඔස්සේ තියෙන සංප්‍රයුක්ත බලය මොකද වෙන්න ඕනේ? ශුන්‍ය වෙන්න ඕනේ. එච්චරයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම මෙන්න මෙහෙම ගන්නම්. මේක සඳහා මම මේ වගේ වස්තු පද්ධතියක් ගත්තොත් මේ පද්ධතිය මත බලය යෙදලා තියෙනවා මෙන්න මෙහෙම. මෙයා මත මේ දිශාව ඔස්සේ බලයක් යොදනකොට මේ පැත්තට යොදන F බලය. හරි. ඒක දැන් ඔයගොල්ලන් බලන්න මේ දිශාව ඔස්සේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවද නැද්ද කියලා. ඒ වගේම පද්ධතියේ මේ දිශාවට F1 කියලා බලයක් යොදනොත් හරියටම මේ පැත්තට F1 බලයක් යොදනවා. ඒකට ක්‍රියා රේඛාවන් මේක රේඛීය වීම ඔය සියලුම දේවල් සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. ක්‍රියා රේඛාව මේක රේඛීය නොවුනත් ඒක රේඛීය වීම අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. හරිද? සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. පළවෙනි අවස්ථාව විතරනේ සාකච්ඡා කරන්නේ. පළවෙනි අවස්ථාවේ යටතේදී වස්තු පද්ධතිය පූර්ණ වශයෙන් සමතුලිත වෙන්නේ නැහැ. අර්ධ වශයෙන් තමයි සමතුලිත වෙන්නේ. දැන් හිත හදිසි හිතන්නකො දැන් මේක එක රේඛීය වෙන්නේ නැහැ කියලා. මෙන්න මෙහෙම තියෙනවායි කියන්නේ. දැන් ඒකෙදී මේ පළවෙනි අවස්ථාවේ සපුරනවා. එතකොට F1 ට F1 කැපිලා යනවා. මේ මම සලකුණම සිරස් දිශාව ඔස්සේ F1 ට F1 කැපිලා යනවා. හැබැයි ක්‍රියා රේඛාවන් එකම වෙන්නේ නැහැ. ක්‍රියා රේඛාවන් එකම වෙලා නැහැ. ගැටලුවක් නැහැ. මොකද මම තාම මේ වස්තු පද්ධතිය පූර්ණ වශයෙන් සමතුලිත වෙන්න අවශ්‍ය කාරණා ටික සාකච්ඡා කරලා නැති නිසා. දෙවෙනි අවස්ථාවේ දෙන්න බෑ. සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය වීම. අන්න ඒ කියන අවස්ථාවේදී ගූර්ණය ශුන්‍ය වෙන නම් මේ F1 F2 තමයි. F1 ලා දෙන්න ඒක රේඛීය වෙන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ දිශාවේ පවතින. හරිද? ඒ නිසා දැනට අපි සාකච්ඡා කරන්නේ පළවෙනි අවස්ථාවේ පමණක් නිසා ඒකලගේ ඒක රේඛාවන් මේ බලයේ ක්‍රියා රේඛාවන් ඒක රේඛීය නොවීම ප්‍රශ්නයක් නෙමෙයි ළමයි. හරිද? ඒ වගේම දැන් හිතන්න මේ පැත්තට තියෙනවා F2 කියලා බලයක්. එහෙනම් මේ පැත්තට තියෙනවා F2 බලයක්. ඒ වගේ මේ පැත්තට තියෙනවා නම් F3 කියලා බලයක්. ඒ දිශාව ඔස්සේ මේ පැත්තට මේ බලයේ ක්‍රියා රේඛාවන් ඒක රේඛීය වෙනවා. හැබැයි සමාන්තරව තියෙනවා. ඔන්න F3. දැන් මේ පද්ධතිය ගත්තොත් තමයි පද්ධතිය පැහැදිලි ලෙසම F1 ට F1 කැපෙනවා මේ දිශාව ඔස්සේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. හිරස් දිශාව ඔස්සේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. මේ දිශාව ඔස්සේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. මේ දිශාව ඔස්සේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. ක්‍රියා රේඛාවන් එකම නොවුණත් හරිද? නමුත් බලයේ විශාලත්වයන් එකිනෙකට සමාන වෙනවා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. සංප්‍රයුක්තේ ශුන්‍ය වෙනවා. පැහැදිලිද? ඒතර මෙවැනි පද්ධතියක් අපිට ගන්න පුළුවන්. දැන් මම මේ හදලා තියෙන්නේ තලීය බල. දැන් ඔයගලන්ට පුළුවන් මේක ත්‍රිමානව හිතන්න. මේ පැත්තට බලයක් යනදොත් F4 කියලා F4 කියලා තලයේ ඇතුළට දාන්න පුළුවන් F4 කියලා එකක්. තලයේ නිවතට F4ක්, තලයේ තුලට F4ක්. එතකොට ඔන්න ත්‍රිමාන වෙනවා. විවිධ දිශාවල් ඔස්සේ ගන්න පුළුවන්. ඒතර ඒ දිශාව ඔස්සේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙලා තියෙනවා. හදිස්සිය හරි එකක විශාලත්වය වැඩි වුණොත් මේක F වෙලා මේක 2යි F වෙනවා. ඒතර මේ ඔක්කොම කැපුණත් තමයි මේ දිශාව ඔස්සේ යට සංප්‍රයුක්ත බලයක් තියෙනවා. එතකොට අපි කියනවා මේ දිශාව ඔස්සේ පද්ධතිය සමතුලිත නැහැ. ඒ සමතුලිත නැත්තම් යම් කිසි දිශාවක් ඔස්සේ පද්ධතිය සමතුලිත නැත්තම් පද්ධතිය සමතුලිතම නැහැ ඉතින්. මේ දිශාවල් ඔස්සේ සමතුලිත වුණාට වැඩක් නැහැ. මේ දිශාව ඔස්සේ සමතුලිත නැති වෙලා තියෙනවා. සමතුලිතතාවයක් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයා තොරණ වෙනවා ඒ දිශාව. කියන්නේ පද්ධතිය සමතුලිත නැහැ. කාරණාව පැහැදිලිද? රයිට්. එහෙනම් ඔය කියන කාරණාව අපි තේරුම් ගන්නට ඕනේ. හරිද? හරි. දැන් එහෙනම් ඔය කතන්දරේ තේරුම් ගත්තට පස්සේ හරි අපිට වැඩේ හරි සරලයි ළමයි. හරිද? සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනකොට වස්තු පද්ධතිය එක්ක නිශ්චලතාවයෙන් තියෙනවා නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතිනවා. ඔච්චර කියන්නේ චලිත ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ කියන එක නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කිව්වේ. හරි. ඔච්චරයි. ඒක තමයි අපිට උදාහරණයක් විදිහට සටහන් කරගන්න වෙන්නේ. ඒත් ඔයගලන්ට පුළුවන් මේ රූප සටහන ඇඳ ගන්න.
හරිද? මේ උපසටහන ඇඳගෙන ඔයගලන්ට ලියන්න පුළුවන් මේකේ මේ මෙන්න මෙහෙම සටහනක් දාගන්න පුළුවන්. තිරස් දිශාව ඔස්සේ සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. හරිද? සිරස් දිශාව ඔස්සේ සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙනවා. අපි උදාහරණ සාකච්ඡා කරනවා මේ දැනට මේ මූලික ඒවා ටික කියන්නේ හරිද? ඊට පස්සේ ආයේ මේ මොනවද මේ සාකච්ඡා කරන්න කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. හරිද? ඉස්සල්ලා වැඩි පියවර වශයෙන් යන්න. හරි? මේ දිශාව ඔස්සේ සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙනවා. මේ දිශාව ඔස්සේ සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙනවා. හරිද? දැන් ගත්ත දිශාවන් ටිකනේ. ওই දිශාවන් ඔස්සේ සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙලා තියෙනවා. ඔයගලන්ට බලන්න පුළුවන්. ශූන්‍ය වෙලා තියෙනව නේද කියලා. සිග්මා f එක ඕන ආරම්භ බලන්න මේ දිශාව ඔස්සේනේ ශූන්‍ය වේ කියලා අරන් තියෙන විදිහ හරි නේද? f2 ඍණ f2 හරි? කෙලිම බිඳුවට සමානයි. මේ දිශාව ඔස්සේ ගත්තොත් සිරස් දිශාව ඔස්සේනේ f1 ඍණ f1 කෙලිම බිඳුවට සමානයි. ඒ දිශාවෙන් ප්‍රතිල මේ උඩට ගත්තාම ධන වෙනවා f1 යට එක ඍණ වෙලා තියෙනවා. හරි? මේ දිශාව ඔස්සේ ගත්තාම මේ f එක ධන වෙනවා මේ f එක ඍණ වෙනවා. හරි බිඳුවට සමානයි. සම්ප්‍රයුක්ත ශූන්‍ය. මේ දිශාව ඔස්සේ ගත්තොත් f3 ගෙන් f3 අඩු වෙලා ඔන්න බිඳු වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට දැන් එන වැඩේ තේරුම් ගන්න පුළුවන් ළමයි. හරිද? වැඩේ ඔය ටික තේරුම් ගන්න පුළුවන්. දැන් එහෙනම් අපි බලමු මෙතනින් එහාට ගිහිල්ලා දැන් මේ සටහන දාගත්තට පස්සේ මෙතනින් එහාට ගිහිල්ලා යම්කිසි පද්ධතියක කොහොමද අපි බලය හොයාගන්නේ කියන කාරණාවට අපි යමු. හොඳයි. එහෙනම් ඔන්න පළවෙනි උදාහරණයට යමු. මම උදාහරණයක් දෙන්නම් මෙන්න මේ විදිහට. මම ඉතින් පෙන්නන්න කොහොමද ගානක් හදන්නේ කියන එක ඊට පස්සේ මම ඔයාලට ගානක් දෙනවා. ඔයගොල්ලෝ හදන්න ඊට පස්සේ ඒ කාලය ඇතුළත මම හදනවා. හරිද? ඔයගොල්ලන්ට හදන්න අවස්ථාව දීලා මම හදනවා. ඔන්න මම දෙන්නම් පළවෙනි උදාහරණය. ඒක මෙන්න මෙවැනි බල පද්ධතිය. හරියටම ළමයි කෙලවරෙන් බෙදලා තියෙනවා. මේ විදිහට පිහිදාර දෙකක් පහළට ක්‍රියාත්මක වෙනවා mg බලය. හරිද? හරියටම මැද්දෙන් ක්‍රියාත්මක වෙන්නේ. මෙතන තියෙන දුර l කියලා ගත්තොත් මෙතන තියෙන දුර l හරියටම සමානයි. හරිද? මැද්දෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ඉහළට ක්‍රියාත්මක වෙනවා r කියලා බලයක්, මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා r කියලා බලයක්. හරිද? එතකොට මම මෙතනදී ඔයගලන්ට දීලා තියෙනවා හරියටම මේ r ට මේ r සමානයි කියලා. ඒකට හේතුව මම එහෙම දීලා තියෙන්නේ හරියටම තමයි මැද්දෙන් බලය ක්‍රියාත්මක වෙලා තියෙන නිසා පද්ධතිය අපි කියනවා සමමිතික නිසා දෙපස තියෙන r දෙන්න සමානයි කියලා මම ඔයගලන්ට ගානේ දීලා තියෙනවා. මම ඔයගලන්ට හොයන්න කියන්නේ r කි විශාලත්වය හොයන්න කියලා. ඒතර mg ඔයගලන්ට දෙන්නම් 50යි නිව්ටන් කියලා. හරි? මම මේක පද්ධතිය මම ඔයගලන්ට දෙනවා. පද්ධතිය මෙහෙම උපසරණ ඇදලා දෙනවා. පද්ධතිය සමතුලිත නම් හරිද? සමතුලිත නම් හරි? සමතුලිත නම් එහෙම නැත්නම් සමතුලිත සහ සමමිතික නම් සමමිතික නම් මේක මම r1 r2 කියලා දාගන්නවා. සමමිතික නම් පද්දේ සමමිත හා සමමිතික නම් r1 සහ r2 හි විශාලත්වයන් සොයන්න කියලා කියනවා. හරිද? පද්ධතියේ සමතුලිත සහ සමමිතික නම් r1 සහ r2 හි විශාලත්වයන් සොයන්න. ඕක තමයි ගැටලුව. දැන් මේ ගැටලුව දුන්නාට පස්සේ දැන් උන්ට ළමයෙක්ට හිතන්න බලන්න මම මේක කොහොමද හදන්නේ? මම මේක කොහොමද හදන්නේ? අන්න ඒ ළමයාට හිතද්දි දැන් උන්න කාරණාව ඉස්සරහට යනවා. කොහොමද මේක වෙන්නේ? කොහොමද මේක වෙන්නේ? ඒ ළමයා හිතද්දි මූලික වශයෙන්ම කරන්න ඕනේ අපි ඉගෙන ගන්න මේ අවස්ථාවේ පිළිබඳ පමණක් නිසා සිග්මා f සමානයි බිඳුව කියලා ගන්නවා. මොකක්ද? සමතුලිත බැවින්. හරිද? පද්ධතිය සමතුලිත බැවින් සිග්මා f සමාන බිඳුව සිරස් විදිහට ගන්නවා. ඒ වගේම ඊළඟ කාරණාව මට මේක දාන්න කලින් මම පැත්තකින් දාගන්නවා පද්ධතිය සමමිතික බැවින්. හරිද? පද්ධතිය සමමිතික බැවින් r1 r2ට සමානයි කියලා ගන්න ඕනේ. ඒ නිසා මම ඒක r කියලා ගන්නවා දෙන්නම්. මෙයත් r කියලා ගන්නවා, මෙයත් r කියලා ගන්නවා. ගැටලුවක් නැහැ. ඒ පද්ධතිය සමමිතිකයි කියලා කිව්වනේ. සමමිතිකයි කියලා කියන්නේ දෙපසම තියෙන r සමානයි නෑ. ඒක ගැටලුවක් නෑ. r1 r2ට සමානයි. හරි. එහෙනම් මට දැන් පුළුවන් ළමයි ඉහළට තියෙන බල ටික සටහන් කරගන්න. ඉහළට තියෙන r1 ධන r2 පහළට තියෙන්නේ 50යි. එහෙනම් අපි mg කියලා දානවා. පස්සේ r ඉස්සරට. mg සමතුලිත නම් පද්ධතිය අනිවාර්යෙන් සම්ප්‍රයුක්තය මොකද වෙන්න ඕනේ? බිඳුවට සමාන වෙන්න ඕනේ. ඔක තමයි මගේ තියරේ. පද්ධතිය සමතුලිත වෙනවා නම් සම්ප්‍රයුක්ත බලය තියෙන බල සියල්ලම එකතු කරලා ගත්තාම දැන් මේ දණ්ඩ මත බල තමයි මේ ඇඳලා තියෙන්නේ. පිහිදාරය මගින් දණ්ඩ මත දුන්නා උඩට බලයක්. මේ පිහිදාරය මගින් දණ්ඩ මත දුන්නා උඩට බලයක්. ඒතර දණ්ඩ මගින් පිහිදාරය මත දෙනවා යටට බලය. දැන් පිහිදාරයේ බල මේක යඳින්නේ නැහැ. දණ්ඩේ බල ටික විතරයි යන්නේ. පැහැදිලිද? මේ දණ්ඩ මත තමයි මම මේ දණ්ඩේ සමතුලිතතාවය තමයි ගන්නෙ.
හරිද? ඔන්න ලියන්න පුළුවන් මෙතන දණ්ඩ සමතුලිත වෙමින් කියලා. දණ්ඩ සමතුලිත වෙමින් තමයි sigma f සමාන බිඳුව ඉහළට දැම්මේ. ඒතර උඩට තියෙන දෙන්න ධන වුණා, පහළට තියෙන දෙන්න ඍණ වුණා. බිඳුවට සමාන කරා. දැන් මට ආදේශ කරන්න පුළුවන්. R1 වෙනුවට R දාන්න පුළුවන්. මෙයාටත් R දාන්න පුළුවන්. මෙයාට දාන්න පුළුවන් 50යි කියලා. මෙතන එනවා 2යි R 50 එහා පැත්තට ඇවි දාන වෙනවා. එහෙනම් R සමානයි 25යි නිව්ටන් ලෙස ලැබෙනවා. දැන් තේරෙනවද වැඩේ? දැන් මේක නම් ළමයෙක්ට මනසින් උත්තරේ ගන්න පුළුවන් වැඩේ. නමුත් සංකීර්ණ කතන්දරයකට යන්න කලින් මම ඉස්සෙල්ලා මෙන්න මේ කතාව ගොඩනගලා ඉන්න. හරිද? ඔන්න ඔය විදිහට අපිට හොයන්න පුළුවන්. කාරණාව පැහැදිලිද? මම තව ටිකක් මේක චුට්ටක් ඔන්න දැන් සංකීර්ණ කරනවා. මේ දැන් මේ පළවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය ඔයගොල්ලන්ට දැන් මේ පළවෙනි උදාහරණය ඔයගොල්ලෝ සටහන් කරගන්න පුළුවන් ඉතා ඉක්මනින්. රයිට්. ඔච්චරයි. දැන් ඔන්න මම දෙවෙනි උදාහරණය දාලා පොඩි වෙනසක් කරනවා. ඒ වෙනස තමයි මෙන්න මේ වෙනස. මම මේ බලය පොඩ්ඩක් ආනත කරනවා. මම ආනත කරනවා. හරි. ආනති අංශක 30ක් දාන්න. මොකක්ද කියලා හිතන්නේ? හරි. දැන් මේ පද්ධතිය මෙහෙම දැන් මේ විදිහට තමයි බල ටික දීලා තියෙන්නේ. දැන් මෙතන පද්ධතිය සමතුලිත නම් කියන එක විතරයි මෙතන ඇඩ් වෙන්න ඕනේ. සමමිතික නෑනේ දැන්. පද්ධතිය සමතුලිත නම් R1 සහ R2 ගේ විශාලත්වය හොයන්න කියලා තමයි කියන්නේ. හරිද? පද්ධතිය සමතුලිත නම් අපි කියන පද්ධතිය සමතුලිතයි කියලා. පද්ධතිය සමතුලිත නම් R1 සහ R2 ගේ විශාලත්වය හොයන්න. ඒතර R1 සහ R2 ගේ බල ක්‍රියාත්මක වෙන විදිය ඔයගලන්ට රූප සටහනේ ඇඳලා දීලා තියෙනවා මෙන්න මේ විදියට. මේ විදිහට ඇඳලා දීලා තියෙනවා. මේ ටික තමයි අංශක 60කින් මේ R2 ආනතයි අංශක 30කින් R1 ආනතයි mg පල්ලයට මේව බල ක්‍රියාත්මක වෙලා තියෙනවා. කොහොම නමුත් පද්ධතිය සමතුලිතයි. දැන් එතකොට ළමයි අපි මේක කොහොමද දැන් ගොඩනගාගෙන යන්නේ? අපිට අවබෝධයක් තියෙනවා මේ කාරණා කොහොමද ගොඩනගාගෙන යන්නේ. හරි. දැන් අපි දණ්ඩේ සමතුලිතතාවය තමයි ගන්න යන්නේ. මම දැන් ඔන්න ගාන හදනවා. වෙන පාඩකින් හදන්නම් ඔයගොල්ලන්ට වැඩි තේරුම් ගන්න ඕන නිසා. දැන් මේක තමයි ප්‍රශ්නේ. හරිද? ඔන්න මම දැන් හදනවා පළවෙනි. ලියනවා මම දණ්ඩ සමතුලිත බැවින්. මම මේක සටහනක් දාගන්නවා. දණ්ඩ සමතුලිත බැවින්. හරි. දණ්ඩ සමතුලිත බැවින් මට පුළුවන් මොනවද කරන්න පුළුවන්? දැන් දිශාවල් තුනක් තියෙනවා. R1 මෙහෙට තියෙනවා. R2 කෙනෙක් මෙහෙට තියෙනවා. mg කෙනෙක් මෙහෙට තියෙනවා. කොයිටද දාන්නේ? දැන් මේ sigma f සමානයි බින්ද. එක දිශාවකටවත් මට දාගන්න බෑ. දැන් මම අතරමං වුණා වැඩි. එහෙනම් මම මෙතනදී මම කරනවා මෙන්න මේ වගේ දෙයක්. මෙහෙම තීදි ගාන හදන්න බැරි නිසා මම කරන්නේ ආනතව තියෙන බල දෙක විභේදනය කරලා සිරස්වයි තිරස්වයි හදා ගන්නවා. R1 විභේදනය කරා මේ දිශාවට යනවා. එතකොට R1 cos 30යි මේ දිශාවට එනවා R1 sin 30යි. ඇයි අපි එහෙම කරේ කියන එක දැන් ඔයගොල්ලන්ගේ ඔළුවට යන්න ඕනේ. දිශාවන් තුනකට තියෙනකොට sigma f සමානයි බිඳුව දාන්න බෑ. මොකද මේ දිශාවට මෙයා විතරයි ඉන්නේ. මේ දිශාවට මෙයා විතරයි. මේ දිශාවට මෙයා විතරයි. ඒතර ගාන හදන්න අමාරුයිනේ නේද? අපි කිව්වනේ පද්ධතියක් ශුන්‍ය වෙන්න නම් අනිවාර්යෙන් ඒ නිශ්චිත දිශාවක් ඔස්සේ බලය මොකද වෙන්න ඕනේ? සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනේ. හරි. දැන් ඉතින් කාරණාව එහෙම තියාගෙන මේවත් විභේදනය කරන්න පුළුවන්. හරි. දැන් ඔන්න ඔය ආකාරයට මේ ටික සටහන් කරනවා. හොඳයි. එහෙනම් මම ඊටු ටික හදන්න මට පොඩි වෙලාවක් දෙන්න ළමයි. මොකද මම පොඩි ශබ්දයකින් බාධාවක් තියෙන නිසා මම ඒක අඩු කරලා එන්න මට පොඩි වෙලාවක් දෙන්න. හරි? හොඳයි ළමයි. right. හොඳයි එතකොට දැන් එහෙනම් මම මේක සාකච්ඡා කරමු මෙන්න මේ විදිහට. ඒ තමයි දැන් මම මේ ශබ්දයකින් බාධා වුණා කියලා ගියානේ. ඒකත් මම පොඩ්ඩක් මෙතනින් සඳහන් කරන්න ඕගොල්ලන්ට මොකද ඒකත් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ තමයි මම ඕගොල්ලන්ට YouTube channel එකේදී මේ තාම මෑතකදී මම ඔයගොල්ලන්ට සින්දුවක් අප්ලෝඩ් කරා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන්නේ නැති අර පුදුම ගංකාරය කියලා ඒ වගේ සින්දුවක් මතකදී අප්ලෝඩ් කරානේ. හරි ඊටු මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා ගුරුවරයෙක් විදියට බලන්න වටින දැන් අපි සාමාන්‍යයෙන් ගුරුවරු විදිහට මේ දේවලුත් දැනුවත් කරන්නට අවශ්‍ය වෙනවා මේ අද සමාජය යන රැල්ලත් එක්ක සමහර දේවල් අපි තෝරා ගන්න දැන් භෞතික විද්‍යාව කියලා කියන්නේ එහෙමනේ තෝරා ගැනීම සම්බන්ධතා දැකීම තමයි මේ ඇත්තට භෞතික විද්‍යාවත් පුරුදු කරන්නේ. ඒතර ඕනම දෙයක් අපි නිශ්චිත ආකාරයෙන් තෝරගෙන අපිට අවශ්‍ය විදිහට සමාජයේ ඉදිරියට යන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. ඒකට මම හිතනවා මෙන්න මේ විවිධ කතාංගයන් තියෙනවා අපිට බලන්නට විවිධ channels තියෙනවා අපිට බලන්න. ඉතින් හිතනවා ජාතික රූපවාහිනී අපිට හම්බෙන සුදු ඇඳගෙන කළු ඇවිදින් කියලා කතාවක්. ඒ අදාළව තමයි මම ගීතය ඔයගොල්ලන්ට
එතනදී ගායනා කරේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ කතාව බලන්න ගොඩක් ලස්සන කතාවක්. ඉතින් මේ කතාව ඔයගොල්ලන්ට පුළුවන් බලන්න YouTube එකේ තියෙනවා. දැනට මේ කාලේදී රූපాయనిයම තිරගත වෙනවා. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් විකාශ වෙනවා. ඒක බලන්න පුළුවන්. ඉතින් ඒකත් මම නිකන් කියන ගමන් තමයි මට ශබ්දය ඇහිච්ච නිසා තමයි මම පොඩ්ඩක් ඒක ශබ්දය අඩු කරගන්න ඕන නිසා තමයි මම පොඩ්ඩක් ස්ටොප් කරේද. හරි දැන් කාරණාවට ආයෙමු. දැන් කාරණාවට ආවට පස්සේ මම මේ බාධාව ඉවත් කරගත්තා. ආනන්ද තිරිච්චව මම මේ විභේදනය කරලා හදාගත්තා ළමයි. විභේදනය කරලා හදාගත්තට පස්සේ දැන් මම මොකද කරන්න ඕනේ? හරි සරල දෙයක්. දණ්ඩ සමතුලිත බැවින් right අවශ්‍යතාවය මූලික අවශ්‍යතාවයට සිග්මා f සමානයි බිඳුව. හරිද? ඉස්සලම දානවා මට පුළුවන් තිරසට හරි සිරසට හරි දාන්න. මම දාන මුලින්ම අපි දාමු තිරසට. තිරසට දැම්මොත් r1 sin θ කියලා කියන්නේ භාගය. sin θ කියන්නේ භාගයෙන් එක දාන්න. මේ දිශාවට තියෙන එක දාන උනා. අනෙක් දිශාවට තියෙන r2 නේ. මේක ඍණ වෙනවා. r2 sin 60 කියලා කියන්නේ තමයි මූල තුන බෙදීම 2යි. සමාන වෙනවා බිඳුවේ. මේකෙන් සම්බන්ධයක් එනවා. දෙකට දෙක කැපිලා යනවා. හරිද? මෙතනින් සම්බන්ධයක් එනවා r1 සමානයි මූල 3යි r2 කියලා. පළවෙනි සම්බන්ධය. ඊට පස්සේ මට පුළුවන් නැවත සිග්මා f සමානයි බිඳුව දාන්න සිරස් දිශාවට. ඒතර උඩට තියනවා ළමයි r2 cos 60 cos 60 කියලා කියන්නේ ළමයි භාගයයි. r2 cos 60 කියන්නේ භාගයයි. ආය දාන එනවා r1 cos 30. ඒ කියන්නේ මූල 3 බෙදීම 2යි. එක්ස් mg ඍණ වෙනවා. මේ ඍණ 50යි කියලා එන්නේ. සමානයි බිඳුව. ඒතර මට මෙතනින් සුළු කරලා ගන්න පුළුවන් ළමයි මේ සම්පූර්ණ පදයන් තුනම දෙකෙන් වැඩි කරගෙන ගියොත් r2 මෙතන එනවා මෙතන එනවා මූල 3යි r1 කියලා මෙතන එනවා ඍණ 100යි කියලා. මේ සියලුම පදයන් තුනම දෙකෙන් වැඩි කරගෙන ගියා. මෙතන දෙක කැපුණා මෙතන දෙක කැපුණා මෙතන දෙකෙන් වැඩි වුණා. එතකොට මට පුළුවන් දැන් 100 එහා පැත්තට දාලා ධන කරගන්න ගමන් r1ට ආදේශයක් දෙන්න මූල 3යි r2 කියලා. මෙතන එනවා r2 ධන මූල 3 වතාවක් මෙතන එනවා මූල 3යි r2 එහා පැත්තට ඇදි ධන 100 වෙනවා. පැහැදිලිද? r1 වෙනුවට දැම්ම මූල 3යි r2 කියලා. එතකොට මට පුළුවන් මේක මූල 3 වැඩි කියලා මූල 3 කියලා කියන්නේ 3යි r2 කියලා. මෙතන r1 r2 එකක් තියෙනවා. ඒ දෙක ඔක්කොම එකතු වෙනවා වෙනවා 4යි r2 සමානයි 100යි කියලා. මෙතනින් ළමයි අවසානයේදී උත්තරය එනවා r2 කියන්නේ 25යි නේද? r2 25ක් නම් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් එනම් r1 ඊ විශාලත්වය එකෙහි ආදේශ කරලා හොයාගන්න පුළුවන්. r1 සමාන වෙනවා කීයද? 25යි මූල 3යි නිව්ටන් කියලා. මොන ආකාරයකට පිළිතුරු හොයාගන්න පුළුවන්. r1 ගේ අගය එනවා 25යි මූල 3යි, r2 ගේ අගය එනවා 25යි නිව්ටන් විදියට. පැහැදිලිද? හොඳයි. එහෙනම් මම තවත් ගණනය කිරීම කීපයක් දෙන්නම් ඔයගලන්ට. ඔයගලන්ට පුළුවන් මේ ගණන් ටික හදන්න. ඒ ගණන් දෙනකොට මම මෙන්න මෙහෙම දෙයක් කරනවා ළමයි. මම ඔයගලන්ට ගාන කටින් තමයි කියන්න වෙන්නේ. කටින් ගාන කියන මම පද්ධතිය මෙතන රූපස්ථානය මෙතන අඳින්න. හරිද? ඒකට කාලයක් ගත වෙයි. ටයිප්මලින් ඔයගලන්ට පුළුවන් මේ ගාන ලියාගෙන රයිට් රූපස්ථානයට ඇඳගෙන ගාන හදන්න. ස්ටොප් කරලා ඔයගොල්ලෝ ගාන හදන්න. හරිද? පොඩි කාලයක් ගත වෙනවා. ඒක කරන්න දෙයක් නෑ ළමයි. අපි දැනට බේසික් ටික හදාගෙන ඊට පස්සේ මම මේක වෙනම ඔයගලන්ට වෙන වීඩියෝ එකක් දෙන්නම්. ඔයගලන්ට මේ ගණන් අඩංගු වෙලා තියෙන ටියුට් එකට අදාළව. හරි? රයිට්. දැනට මේ පොඩි ගණන් දෙක තුනක් මම දෙන්නම් හදන්න. ලියාගන්න මෙන්න මේ ගාන පළවෙනි දැන් අපි උදාහරණ දෙකක් කතා කරා. ඔයගොල්ලන්ට පුළුවන් උදාහරණ තුන්වෙනි උදාහරණය විදිහට දාගන්න. ලියාගන්න මේක කප්පියක් මතින් ගමන් කරන සැහැල්ලු අවිතන්නේ තන්තුවක එක් කෙලවරක් පොළොව මත ඇති 10 කිලෝග්‍රෑම් ස්කන්ධයකට ඈඳා ඇත. තන්තුෙහි අනෙක් කෙළවරෙහි රූපයේ පරිදි 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති අංශුවක් එල්ලෙමින් පවතී. පොළව මගින් 10 කිලෝග්‍රෑම් ස්කන්ධය මත ඇති කරන ප්‍රතික්‍රියාව ගණනය කරන්න. මේක තමයි ළමයි පද්ධතිය. මේ තියෙන තන්තුව මේක කප්පිය උඩින් යනවා. හරි? තන්තුව කප්පිය උඩින් යනවා මෙන්න මේ විදිහට තමයි. right. හොඳයි. එතකොට දැන් එහෙනම් ඔයගලන්ට පුළුවන් මේ ගාන දැන් ඔන්න පද්ධතිය දැන් ඔයගලන්ට පුළුවන් ස්ටොප් කරා හදාගෙන ගියා. හරි? හොඳයි. දැන් එහෙනම් මම හිතනවා ස්ටොප් කරලා හදාගෙන යන්න ඇති. මේකේ ඔයගලන්ට හොයන්න කියන්නේ 10 කිලෝග්‍රෑම් ස්කන්ධය මත පොළොව මගින් ඇති කරන ප්‍රතික්‍රියාවක් නම් හොයන්න ගියා. ඒත් ඉස්සලා බල ලකුණු කරන් ඉන්න බෑ නේද? මූලික වශයෙන් බල ලකුණු කිරීම තමයි අපේ මූලික කාරණා.
කේන්ද්‍රය ලකුණු කරගෙන ආතතිය ලකුණු කරගමු. ඒක නෙමෙයි හැබැයි මූලික වශයෙන්ම වෙන්න ඕනේ. ඉස්සලා බර ලකුණු කිව්වනේ. දැන් බර ලකුණු කරා 20 නිව්ටන්. මෙතන 100යි නිව්ටන්. මෙතන එනවා T සුමට කප්පි නිසා එකම T තමයි හැමදැනම දෙන්නේ. එච්චරයිද බල? ස්පර්ශලා තියෙනවා මෙතන. ඒ කියන්නේ අභිලම්බ බලයක් තියෙනවා පොළවෙන් ඉහළට. ඔන්න ඒක එනවා R කියලා. එතකොට මෙතන සිස්ටම්ස් ඔයගොල්ලෝ දකිනවා මෙතන තියෙන එක සිස්ටම් එක සිස්ටම් 1 කියලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා තව සිස්ටම් එකක්. ඔය දෙක සිස්ටම් 2 කියලා ගන්න පුළුවන්. දැන් නම් ඔන්න සිස්ටම් දෙක අඳුරගත්තා. වැඩිපුරම දත්තයන් තියෙන සිස්ටම් 2 එකේ ඉඳලා සිස්ටම් 2 ගෙන් පටන් අරගන්නවා. මොකද සිස්ටම් 1 එකේ T දන්නෙත් නැහැ R දන්නෙත් නැහැ. දෙන්නෙත් දන්නේ නැහැ. එහෙනම් මම යනවා ඉස්සෙල්ලාම S2 පද්ධතිය සමතුලිතතාවය. S2 පද්ධතිය කියලා කිව්වම පද්ධතිය කියන වචනේ S2 හි සමතුලිතතාවය. මොකද S කියන්නේ සිස්ටම් කියන එකනේ. සමතුලිතතාවය සලකා. සමතුලිතයි කියලා අපි ලියන්න ඕනේ වාක්‍යයක්. සමතුලිතතාවය සලකලා ගත්තොත් පද්ධතිය සමතුලිතයි. එහෙනම් zip-map සමානයි බිඳුවම දාන 15ට. එතකොට එනවා 20 ඍණ t සමානයි බිඳුව. 15ට 20 උඩට t දෙනවා. හරිද? එහෙනම් මෙතනින් එනවා t සමානයි 20යි නිව්ටන්. පළවෙනිම උත්තරය ලැබෙනවා. t සමානයි 20යි කියලා ලැබෙනවා නම් දැන් මට මොනවද දෙවෙනි සිස්ටම් එකට යන්නේ. ඒක පළවෙනි සිස්ටම් එකට. ඒකේ සමතුලිතතාවය සලකා මට ලියන්න පුළුවන් zip-map සමානයි බිඳුව මන් දාන ඉහළට. ඒතර ඉහළට තියෙනවා t ධන r ඍණ c කියලා එනවා. බිඳුවට සමාන කරමු. දැන් t සහ r දෙන්න උඩට තියෙන්නේ. එතකොට අපිට r උත්තර කොනොත් මෙතනට එහා පැත්තට c ධන වෙනවා t එහා පැත්තට ඍණ වෙනවා. t කියන්නේ 20යි එහෙනම් උත්තරය එනවා r සමානයි 80යි නිව්ටන් ලෙස. හැදිවිද? ඔන්න ඔය ආකාරයට මට පුළුවන් වෙනවා වුණොත් තුන්වෙනි උදාහරණය ඔයගලන්ට ලබා දෙන්න. හරි. දැන් ඔන්න තුන්වෙනි උදාහරණයත් ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරා. තව ගානක් දෙන්නම් ළමයි. තව ගානක් දෙන්නම් මේකත් සටහන් කරගන්න. සායිකලින් මම ඉක්මනින් කියාගෙන යන්නේ ළමයි කාලය ඉතුරු කරගන්න ඕන නිසා ඔයගොල්ලන්ගේ ඩේටා ටිකත් ඉතුරු කරගන්න ඕන නිසා තමයි. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් ස්ටොප් කර කර ලියා ගන්න. හරිද? ඔයගොල්ලන්ට නැවත නැවත බලන්න පුළුවන් හැකියාව තියෙන නිසා. එහෙනම් දැන් හතරවෙනි උදාහරණය සටහන් කරගන්න මෙන්න මේ විදිහට 50 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති යකඩ දණ්ඩක් සැහැල්ලු අවිතන්‍ය තන්තු යොදා ගනිමින් කප්පි මගින් එල්වා ඇත. කප්පි මගින් එල්වා ඇත. A හා B කප්පි සචලවන අතර ඒවායේ ස්කන්ධ පිළිවෙලින් 2 කිලෝග්‍රෑම් හා 3 කිලෝග්‍රෑම් වේ. අචල නැහැ සචලය. C කප්පිය අචලය. C කප්පිය අචලය. පද්ධතිය සමතුලිතව පවතී නම් ඒ කප්පිය මතින් ගමන් කරන තන්තුවේ නිදහස් කෙළවරට අමුණා ඇති අංශුවේ ස්කන්ධය සිම්පල් m ගණනය කරන්න. right. නිදහස් කෙළවරට අමුණා ඇති අංශුවේ ස්කන්ධය සිම්පල් m ගණනය කරන්න. පද්ධතිය දීලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. පද්ධතිය නම් මට අදගමු. ඒතකොට ඔයගොල්ලන්ට පුළුවන් ගාන හදන්න. මෙන්න මේවා දීලා තියෙනවා. මොන ස්කන්ධයක් කියලා තියෙනවා. ඉතින් තවත් කප්පියක් තියෙනවා මේ විදිහට. මේ උඩින් යන තන්තු මෙතන සම්බන්ධ වෙනවා. දැන් මේ තන්තු මෙතන සම්බන්ධ වෙනවා. මෙයා 50 කිලෝග්‍රෑම්. ඊට පස්සේ ආයෙ දෙනවා මෙතන කප්පියක්. මේකේ තන්තුව මෙතන සම්බන්ධ වෙනවා. සාය පහලින් මෙන්න මේ ස්කන්ධයක් තියෙනවා. mg. ඉතින් මේක තමයි A කප්පිය, මේක තමයි B කප්පිය, මේක තමයි C කප්පිය. මොන වගේ විදිහට තමයි තියෙන්නේ. හරි දැන් එනම් ඔයාලට පුළුවන් වීඩියෝ එක ස්ටොප් කරලා මේක 50 කිලෝග්‍රෑම් මේක mg ගේ තමයි හොයන්න කියලා තිබුණේ. හරි. හරි දැන් ඔයාලට පුළුවන් නම් mg ගේ හොයාගෙන පද්ධතිය සමතුලිතයි. ගාණිතය කියලා තිබුණා පිළිවෙලින් A සහ B ගේ A ගේ 2 කිලෝග්‍රෑම් මේක 3 කිලෝග්‍රෑම් කියලා දීලා තිබ්බනේ. ඔව් A සහ B පිළිවෙලින් ඔහොමයි. හරි දැන් එහෙනම් ඔයාලට පුළුවන් ගාන ඉතා ඉක්මනින් හදාගෙන යන්න. හරි? right. දැන් එහෙනම් මම හදන්න ගන්නවා. ස්ටොප් කරලා ඔයගොල්ලෝ හදන්න. මේකේ බල ලකුණු කිරීම තමයි මූලික වශයෙන් සිදු වෙන්න ඕනේ. එහෙනම් බර ලකුණු කරන්නේ මම ඉස්සලා මෙතන mg කියලා දාගත්තා. දැන් මෙයාගේ mg මෙතන එනවා තමයි 500යි නිව්ටන්. තන්තුවේ ආතතිය ලකුණු කරන්න ඕනේ. මේක එක තන්තුවක්. ඒක නිසා මම මේක දාගන්නවා TA කියලා.
ඒ කප්පිය මතින් යන නිසා TA කියලා දාගන්නවා. ඔන්න ඔය ආකාරයට. හරි? මේ තන්තුව එක තන්තුවක්. ඒ වගේ මේ තන්තුව තවත් වෙනත් තන්තුවක් B කප්පිය මතින් යන. ඒතර එයාම කේන්ද්‍රය ලකුණු කරලා මේ විදිහට TB යොදා ගන්නවා. ඔයාලා හොඳට පේන්න ඕන සමයි තරයෙන් යොදන්න. TB මේ කේන්ද්‍රය. හරි? ඊට පස්සේ ආයෙ නැවත බර ලකුණු කරන්න ඕනේ. ඒකේ බර එනවා මේ පල්ලහැට මම ඒක වෙනත් පාටකින් දාන්න. හරි? ඒකේ බර පල්ලහැට එනවා 20 නිව්ටන් කියලා. ඒ වගේම B ගේ බර පහළට එනවා 30 නිව්ටන් කියලා. B ගේ බර 30 නිව්ටන් පහළ. C ගේ අපිට ස්කන්ධය වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේ මෙයාගේ ආතතිය ලකුණු කරගන්න ඕනේ. මෙතන TC කියලා එනවා. කේන්ද්‍රය ලකුණු කරගන්නත් මෙතන එනවා TC. ඔන්න ආකාරයට බල ලකුණු කිරීම සිදු වෙනවා. දැන් ඒකට අපි මොනවද අපිට දැන් මේක කරන්න පුළුවන්? මූලික වශයෙන්ම පද්ධතිය සමතුලිතයිනේ. එහෙනම් මම ලියනවා මේ මුළු පද්ධතියම සමතුලිතයි. සමතුලිත බැවින්. මූලික වශයෙන් එහෙම ලියුවට පස්සේ ආය තනි පද්ධතිය අරන් සමතුලිතයි කියලා කියන්න ඕනේ නැහැ. පද්ධතියම සමතුලිතයි. හරිද? එහෙම ගත්තට පස්සේ පද්ධතිය අඳුර ගන්න ඕනේ. පද්ධතිය අඳුරන් කේන්ද්‍ර වෙන් කරගන්න ඉපේ. කේන්ද්‍ර වලින් වෙන් කරගන්නොත් දැන් මෙතනින් කේන්ද්‍රයෙන් වෙන් වෙනකොට මෙතනින් කේන්ද්‍රයෙන් වෙන් වෙනවා. මෙතන කේන්ද්‍රයෙන් වෙන් වෙලා උගලන්ට පේනවා මෙන්න මේ පද්ධතිය එනවා. කියන්නේ ස්කන්ධේ 50 කිලෝග්‍රෑම් වන වස්තු පද්ධතිය මත ඉහළට එදිලා තියෙන බල ගත්තොත් මොන වෙනම ඇඳලා බලන්න මේ පද්ධතිය මේ පල්ලෙහාට තියෙනවා 500යි නියුක උඩට තියෙන බල ගත්තොත් තියෙන්නේ TC තියෙනවා ඒ වගේම TB තියෙනවා ඒ වගේ මේ වස්තු පද්ධතිය මත TA කියලා බලයන් තුනක් තියෙනවා. ওই ටික තමයි උඩට තියෙන්නේ. හරිද? එයාගේ සමතුලිතතාවය සැලකුවොත් මට දාන්න පුළුවන් එකම දිශාවයි සිග්මා සමාන බිඳුව ඉහළට. එහෙනම් TA ධන TB ධන TC සමානයි 500යි කියලා ලියන්න පුළුවන්. පළවෙනි සමීකරණය විදිහට ගත්තා. දැන් මම එන මූලිකව දැන් මේ පටන් ගත්ත තැන මම මුකුත්ම දන්නේ නැහැනේ. මූලිකවම එක එක හොයාගෙන ආගෙන දැන් මම මේ පද්ධතිය වෙන් කරගන්නවා. මේ පද්ධතිය මම S1 කියලා ගත්තා මේක S2. එහෙනම් මේ මම ගත්තේ සිස්ටම් 1 වලට තමයි දැම්මේ. දැන් මම සිස්ටම් 2 වලට මෙතනින් දානවා. සිග්මා F සමානයි බිඳුව ඉහළට දැම්මොත් ඉහළ එනවා TA ඍණ mg. දන්න එහෙනම් TA සමානයි mg ලෙස ලැබෙනවා. දෙවෙනි සමීකරණය. හරි? TA සමානයි mg ලෙස ලැබෙනවා. ඊට පස්සේ මට පුළුවන් ආයේ තව පද්ධතියක් ලකුණු කරගන්න. ඒ තමයි මෙන්න මේ කප්පි පද්ධතිය. කප්පි පද්ධතියේ ඒ කප්පිය වෙනම හදාගත්තොත් ඒ කප්පියම වෙනම ගන්නවා. ඒ කප්පිය වෙනම ගත්තොත් ඔන්න අපිට ඇඳ ගන්නත් පුළුවන්. කප්පියේ පල්ලෙහාට තියෙනවා 20 නිව්ටන්. ඒ වගේම කප්පියෙන් පල්ලෙහාට තියෙනවා TA කියලා එකක්. මේ පැත්තට තියෙනවා TA කියලා එකක්. ආය උඩට තියෙනවා TB කියලා එකක්. හරි. TB, TA, සහ මෙතන 20 නිව්ටන්. ඒතර ඒ කප්පියට මම දානවා සිග්මා F සමානයි බිඳුව ඉහළට සමතුලිත නිසා. එතකොට එනවා TB ඍණ 2TA ඍණ 20 සමානයි බිඳුව. පල්ලෙහාට T ලා දෙන්නෙක් ඉන්නවනේ. එහෙනම් TB සමාන වෙනවා T ලා දෙන්නෙක්ට. එතන T ලා දෙන්නෙක් කියලා කියන්නේ තමයි මෙතන T කියන්නේ mg. එහෙනම් මෙතන එනවා 2mg ධන 20යි. ඔන්න තුන්වෙනි සමීකරණය. ඊට පස්සේ මට ඉතුරු වෙන්නේ B කප්පිය. B කප්පියත් මට මෙහෙම වෙන් කරලා ගන්න පුළුවන්. ඒ වෙලාවේදී ඔයගලන්ට පේනවා B කප්පිය වෙන් කරලා ගත්තොත් මම ඒ අවස්ථාව මෙතනින් දාගන්න B කප්පිය හරි ඉඳ නැති නිසා දාගන්න. ඒතර එතනට දානවා සිග්මා F සමානයි බිඳුව ඉහළට. එතකොට තමයි එන්නේ TC ධන වෙනවා. TB ලා දෙන්නෙක් ඍණ වෙනවා. පල්ලෙහාට TB ලා දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම ඍණ 30ක් කියලා එනවා. පල්ලෙහාට තියෙන නිසා 30 නිව්ටන් පහළට තියෙන. ඒතර මෙතනින් TC සමානයි කියලා එනවා 2TB ධන 30යි. ඒතර TB මම හොයාගෙන තිබ්බම තමයි TB කියලා කියන්නේ 2mg ධන 20යි. මට ආදේශ කරන්න පුළුවන්. එහෙනම් දෙවතාව 2mg ධන 20යි ධන 30යි. වරහන් වැවුවට පස්සේ ඔහොම තමයි. හරි. එහෙනම් එතන සුළු කරපුවාම එන්නේ මෙන්න මෙහෙමයි. TC මම මෙතන ලියා ගන්නවා. TC සමානයි 4mg දෙකෙන් වැඩි කරපුවාම 20 40යි 40ට 30ක් එකතු කරපුවාම 70යි. එහෙනම් 2mg ධන 70යි කියලා. මේ ඔක්කොම එකට එකතු කරලා අවසානයේදී පළවෙනි සමීකරණයට ආදේශ කරා නම් හරි. TA කියලා කියන්නේ mg ඔන්න ආදේශ කරා. දෙකෙන් ආදේශ කරනවා. ඉතින් මේක අවසාන වශයෙන් මේක හතරවෙනි සමීකරණයනේ. හතර කියලා ගන්න පුළුවන්. තුනෙන් ආදේශ කරනවා TB වෙනුවට. ඒ කියන්නේ 2mg ධන 20යි. ඒ වගේම මට පුළුවන් TC වෙනුවට ආදේශ කරන්න 4mg ධන 70යි. මොක අවසානයේ සමාන වෙනවා 500ට.
එතකොට මේ ඔක්කොම සුළු කරගමු. mg ලා විතර 3යි මේ ඔක්කොම 7යි mg කියලා එනවා. 7යි mg. මේ දෙක එකතු වෙනවා 90යි. 90 එහාට විතර ගියාම 410යි. නේ 410යි. 410 බෙදෙන්න ඕනේ 70න්. m ස්කන්ධය හොයන්න. එතකොට උත්තරේ එන්නේ 41 බෙදීම 7ක් කියලා තමයි අවසාන උත්තරේ ලැබෙන්නේ අපිට. හරි. අවසාන උත්තරය අපිට ලැබෙනවා 41 බෙදීම 7ක්. ඔව්. කියන්නේ සුළු කරපුවාම එන්නේ 5.8යි වගේ තමයි එන්නේ. ඔයගොල්ලෝ සුළු කරලා ගන්න පුළුවන්. හරිද? හරියට බලන්න 5.8යි වගේ අගයක් තියෙනවා. ඒතර 41 බෙදීම 7යි කිලෝග්‍රෑම් කියලා තමයි ඔයගොල්ලන්ට ඔය ආකාරයට පද්ධතියේ සමතුලිතතාවය ගත්තොත් ලැබෙනවා. හරිද ළමයි? හොඳයි. ඒතර ඔය වගේ උදාහරණ මට තව දෙන්න පුළුවන් ඕන තරම්. මම තව උදාහරණ කිහිපයක් දෙන්න. එහෙනම් ඒ උදාහරණ දෙන්න මම ඔයගොල්ලන්ට මෙතන වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරා නම් ඒ වීඩියෝ ක්ලිප් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ තෝරගත්තු ප්‍රශ්න ටිකක් මම ඔයගොල්ලෝ ඔක්කොම ටික හදන්න. මම තෝරගත්තු ප්‍රශ්න ටිකක් විතරක් මේ වීඩියෝ ක්ලිප් එකේ සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. හොඳයි මම ඔයගලන්ට ලබා දුන්න ගණන් කිහිපයක් ඔයගොල්ලෝ මම හිතන්නේ හැම ගානම වගේ හදන්න උත්සාහ කරන්න ඇති මම ඒකෙන් තෝරගත්තු ගණන් කිහිපයක් විතරක් ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. හොඳයි. ඒකෙන් මම තෝරගන්නවා දෙවෙනි ප්‍රශ්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ තෝරගත්තොත් ඒකේ තිබ්බ මෙන්න මෙවැනි ආකාරයක බල පද්ධතිය. හරි. දැන් බලමු අපිට දැන් මේක තරම් අපහසු ගණනය කිරීම නෙමෙයි. හරිද? දැන් මේ වගේ ගානක් තමයි දීලා දෙන්නේ. මේ පද්ධතිය බැලුවොත් මෙතන W කියලා දීලා තිබුණා. අපිට යාගේ බර සටහන් කරගන්න පුළුවන් W කියලා. මෙතන ආනති අංශක 60යි මෙතන ආනති අංශක 30යි. තන්තු තුනක්. මේක A තන්තුව මේක B තන්තුව කියලා ගන්න පුළුවන්. අපිට ඕන මේක C තන්තුව කියලා ගන්නත් පුළුවන්. සම්බන්ධ කරලා තියෙන නිසා. හොඳයි දැන් එතකොට මේකේ හොයන්න කියන රූප සටහනේ A තන්තුවේ ආතතිය 30 නිව්ටන් වේ නම් B තන්තුවේ ආතතිය සහ W හි අගය හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට දැන් අපි සටහන් කරගමු මෙතන TA මෙතන TA එතන TA ගේ අගය දීලා තියෙනවා 30 නිව්ටන් කියලා ගානේ හැටියට. ඔව් 30 නිව්ටන්. එතන මේක මට ගන්න පුළුවන් TB කියලා. right මෙතන TC කියලා ගත්ත හැකි. right මෙතන W වුණ සටහන් කරගෙන තියෙනවා. ඔච්චරයි බල ලකුණු කරගන්න පුළුවන් මේ. දැන් මම මෙතන හඳුනා ගන්න ඕනේ බල පද්ධති. මොනවද මම හඳුනා ගන්න ඕනේ බල පද්ධති. එතන බල දෙකක සම්පූර්ණතාවයට තියෙන බල පද්ධතියක් තියෙනවා. ඒක S1 කියලා ගන්නවා. ඒ වගේ මෙතන තියෙනවා බල තුනක යට තියෙන සමතුලිත වෙන පද්ධතියක්. ඒක මම S2 කියලා ගන්නවා. ඒ බල පද්ධති දෙක විතරයි මට හම්බෙන්නේ. පැහැදිලිද? ඒතර මම එහෙනම් මම ගන්නවා ඉස්සරම S1 කියන පද්ධතිය සමතුලිතතාවය සලකා. මම දානවා සිග්මා සමානයි ඉහළ. දැන් ඊළඟට දාපුවම කිසිම තේරුමක් නැහැ. මෙතන මට එන්නේ TC ඍණ W සමානයි බිඳුව. TC දන්නෙත් නැහැ W දන්නෙත් නැහැ. මුකුත්ම කරගන්න බැරුව මම එතන කරගන්න බැරුව ඉතින් මට ගාන එතනින් නවතින්න වෙනවා. හරි. එහෙනම් මට සිදු වෙනවා දැන් යන්න S2 පද්ධතිය. මම යනවා දැන් S2 පද්ධතියේ සමතුලිතතාවය සලකා. දැන් මේ පද්ධතිය දිහා බැලුවොත් හොඳට බලන්න පද්ධතිය දිහා පද්ධතිය තියෙන්නේ මෙන්න මෙහෙමයි. මේ පැත්තට තියෙනවා TA කියලා, මේ පැත්තට තියෙනවා TB කියලා, පහළට තියෙනවා TC කියලා. එච්චරයි. ඒතර මට මේකේ කරන්න පුළුවන් දේවල් ටික අපි සටහන් කරගෙන යමු. මට කරන්න පුළුවන් මොනවද? කරන්න පුළුවන් එක දෙයක් තමයි මෙතන TA ගේ අගය සටහන් කරගන්න පුළුවන්. ඒක 30 නිව්ටන්. ඒක දීලා තියෙනවා නේද? 30 නිව්ටන් කියලා දීලා තියෙනවා. ඊට අමතරව පුළුවන් දෙයක් තමයි මෙතන අංශක 30ක් තිරසට ආනදී. එහෙනම් මෙතනත් තිරසට අංශක 30ක ආනතියක් කියලා ගන්න පුළුවන්. ඒ වගේම මෙයක් B කියන TB කියන ආතතිය තිරසට ආනතිය අංශක 60යි. එහෙනම් මෙතන ආනතිය අංශක 60ක් බවට පත් වෙනවා. දැන් බැරිද මට මේක විභේදනය කරන්න? මේ පද්ධතිය දිශාවල් තුනක තියෙන නිසා
සමතුලිතතාවය ගන්න ඕන අර සමීකරණය ගන්න ඕන මම කරන්නේ මේක විභේදනයට ලක් කරනවා. මොකද දිශාව තුනක තියෙනකොට ඒ දිශාවට තියෙන ඒ බලය විතරයි. ඒකට ගාන හදන්න අපහසුයි. මම විභේදනය කරනවා. විභේදනය කරලා t ඒව මේ පැත්තට දාගන්න. ඒ කියන්නේ 30යි cos 30 කියලා එනවා. මේ පැත්තට එනවා 30යි sin 30. මෙයාව මේ පැත්තට විභේදනය කරොත් එනවා tb cos 60යි. මේ පැත්තට විභේදනය කරොත් එනවා tb sin 60යි. හරි දැන් එහෙනම් මම මොන පද්ධතිය අරන් තියෙනවා. ඔච්චරයි වගේ පද්ධතිය තියෙන්නේ. දැන් S2 කියන සිස්ටම් එක අරගෙන දැන් සිස්ටම් 2 එක අරගෙන එයාට මම දානවා sigma f සමානයි බිඳුව. මුලින්ම දානවා මම තිරසට. තිරසට දැම්මොත් බලන්න ඒ දිශාවට තියෙන්නේ 30යි cos 30 cos 30 කියලා කියන්නේ මූල තුන බෙදීම 2යි. right 30යි cos 30 ඍණ tv cos 60. cos 60 කියන්නේ භාගය. බිඳුවට සමාන කරා. ඒක ඍණ වෙලා තියෙනවා. මොකද මම දිශාව ගත්තේ මේ දිශාවට නිසා. දකුණු දිශාවට නිසා. දෙකට දෙක කැපිලා යනවා. මට tb ගේ උත්තරය එනවා 30යි මූල 3යි නිව්ටන්. ඔන්න tb හොයාගත්තා. තාම අපිට tb හොයන්න කියලා තිබ්බනේ ගන්න. එහෙනම් දැන් tb ඔන්න එක උත්තරයක් හරි. මට ඒක ලකුණු දාගන්න උත්තරය හරි නම් ලකුණු දාගන්න පුළුවන්. දැන් මම tc හොයාගෙන යනවා ඊළඟ අරමුණ. මම දානවා sigma f සමාන බිඳුව ඉහළට. ඉහළට දාපුවම තියෙන ඔයගලන්ට පේන්නේ 30යි sin 30 කියන්නේ භාගයයි ධන tb sin 60 කියලා කියන්නේ මූල තුන බෙදීම 2යි ඍණ tc සමානයි බිඳුව. හරිද? මට මෙතනින් tc සමානයි කියලා එනවා. හරිද? මෙතනින් සුළු වුණාම 15යි tb වෙනුවට ආදේශ කරන්න පුළුවන් 30යි මූල 3යි ආයි මූල 3 බෙදීම 2යි. මෙතනින් සුළු වුණාම නැවත 15ක් කියලා එනවා. මූල 3 වැඩි කරපුවම 3යි කියලා එනවා. 3 අර 15 45 45ට 15ක් එකතු වුණාම 60යි කියලා එනවා. එහෙනම් අවසානයේ tc කියලා කියනවා නිව්ටන් 60යි. පැහැදිලි tc නිව්ටන් 60ක් පාගත්ත කියලා කියන්නේ එළින්ම මට w අගය එනවා 60යි නිව්ටන් ලෙස. ඒකේ ආදේශ කළ ගන්නවා. මේක තමයි උත්තර දෙක වෙන්නේ. එතකොට tb ගේ අගය 30යි මූල 3යි ලෙසත් w අගය 60යි නිව්ටන් ලෙසත් මට අවසානයේදී පද්ධතිය හොයාගන්න පුළුවන් වෙනවා. හොඳයි. මම ඊළඟට තෝරගන්න ගාන තමයි ඔයගොල්ලෝ සාකච්ඡා කරන්න තෝරගන්නවා තුන්වෙනි ගාන. හරි? මම ඒක ඉස්සලා මකලා දාන්න. තුන්වෙනි ගානට යන්න. එම පද්ධතියේ සමතුලිතතාවය සලකන්න යන. එහෙනම් තුන්වෙනි ගාන හදලා තියෙන ළමයින්ට චෙක් කරගන්න පුළුවන්. තුන්වෙනි ගානේ තියෙන මෙන්න මෙහෙම. ඒක හොඳ ගානක්. දැන් මුලින්ම පුරුදු වෙන ළමෙක්ට මේක හොඳ ගානක් ළමයි. එහෙම නැති අයට මේක එකපාර දැක්කපු ගමන් උත්තරේ කියන්න පුළුවන්. හරිද? එහෙම මට්ටමක් කියනවා ඔයගොල්ලෝ දවසක. ඒතර w මේ තන්තුය ආතේ 30 නිව්ටන් ලෙස ගන්න කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ පැත්තට අපිට ගන්න පුළුවන් t1 කියලා. හරිද? මේ පැත්තට ගන්න පුළුවන් t2 කියලා. ඒක w. ඒතර මේ ආනති අපිට දීලා ඇති අංශක 30ක් කියලා තමයි දීලා තියෙන්නේ. මේ ආනති අංශක 30යි. හොඳයි. ඒතකොට කේන්ද්‍ර වලින් අපිට වෙන් කරගත්තොත් මේක වෙන් කරගන්න එක පද්ධතියක්. මේක වෙන් කරගන්න පුළුවන් තව පද්ධතියක්. මේක S1 මේක S2 කියලා ගන්න. හරිද? right. දැන් මේක මොනවාද හොයන්න කියලා තියෙන්නේ. තන්තු ආතතිය 30 නිව්ටන් නම් තිරස්ස දෙලා තියෙන තන්තු ආතතිය 30 නිව්ටන් නම් එල්ලි ඇති වස්තුවේ බර. ඒ W ගේ අගය තමයි හොයන්න කියලා. වෙන මොකුත් හොයන්න කියන්නේ නැහැ. W ගේ අගය තමයි හොයන්න කියන්නේ. So W එක හොයන්න නම් T2 හොයන්න ඕනේ. T2 හොයාගන්න නම් අපි එහෙනම් T1 හොයාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි T2 ලැබෙන්නේ. එතකොට මම එහෙනම් ගන්නවා S2 පද්ධතියේ සමතුලිතතාවය. S2 පද්ධතිය නෙමෙයි ඇත්තටම දෙවෙනි පද්ධතියේ සමතුලිතතාවය. හරි? S2 හි සමතුලිතතාවයේ සලකා. සලකා ගත්තොත් දැන් ඔන්න එතකොට දැන් පද්ධතිය මට ආයි ගැටලුවක් එනවා. විභේදනය කරගන්න එක හොඳම දේ. මෙතනට තියෙනවා 30 නිව්ටන්. මෙතනට තියෙනවා T2. දැන් මේක මෙම ආනතයින් තියෙන්නේ මේ පැත්තට T1 ආනතෝ තියෙන්නේ. අංශක 30ක ආනතික. මම මේක විභේදනය කරගන්නවා. විභේදනය කළා දාගත්තොත් මෙතනට එනවා උඩට එනවා T1 sin 30යි. මේ පැත්තට එනවා T1 cos 30යි. මේ විදිහට තමයි. එතකොට මම මොකද කරන්න ඕනේ? මෙතනදී කරන්න ඕනේ sigma f සමානයි බිඳුවම දානවා තිරස් දිශාවට එතකොට එනවා 30 ඍණ T1 cos 30 cos 30 කියලා කියන්නේ අපි දන්නවා මූල තුන බෙදීම 2යි මේකෙන් සුළු කරපුවාම අපිට එන්නේ එතකොට ළමයි මූල 3යි T1 සමානයි 60යි මූල තුනෙන් බෙදුවොත් අපිට එනවා 60 බෙදීම මූල 3යි
නිව්ටන් වලින් උත්තරේ එනවා. හරි නේද? විදිහට තමයි පිළිතුර ලැබෙන්නේ. අපිට මූල තුනේ උඩ යටයි වැඩි කරගත්තොත් යට මූල තුනෙන් මූල තුන වැඩි වෙනාම 3යි. උඩට 60යි මූල 3ක් කරන උත්තරේ ඉන්නේ 20යි මූල 3. හරි? මම මේ කරේ උඩ යටයි මූල තුනෙන් වැඩි කරගත්තා. දැන් ඒවා සාමාන්‍ය සුළු කිරීම නිසා මම කරන්න යන්නේ නැහැ. හරිද? අපි ඒවා කලිනුත් කරලා තියෙනවා. දැන් එතකොට ඔන්න T1 හොයාගෙන තියෙනවා. T1 හොයාගත්ත කියන්නේ තාම T2 හොයාගෙන නැහැ. මම ආයෙ දානවා sigmap සමානයි බිඳුව මේ දැන් මම දාන්නේ S2 පද්ධතියේ. sigmap සමානයි බිඳුව පල්ලෙහාට දානවා. එතකොට එනවා T2 වින T1 sin 30යි සමානයි බිඳුව. ඒ බල දෙක විතරයි තියෙන්නේ. එතකොට T1 හොයාගත්තා නම් 20යි මූල 3 එක. එහෙනම් එනවා 20යි මූල 3 වැඩි කිරීම භාගය. ඒ කියන්නේ T2 කියලා කියන්නේ තමයි 10යි මූල 3. මූල 3 කියලා කියන්නේ 1.732. එහෙනම් මෙතන එනවා 17.32 නිව්ටන් කියලා. T2 හියගේ. එහෙනම් මම අවසානයේ S1 කියන පද්ධතිය ගැන දැන් පළමුවන පද්ධතියේදී කියොත් ಈ සමතුලිතතාවය සලකා sigmap සමානයි බිඳුව පහලට දැම්මොත් එනවා W ඍණ T2 සමානයි බිඳුවයි. එහෙනම් W සමානයි T2 කියලා එනවා. T2 කියන්නේ 17.32 නිව්ටන්. උන්න ඔය ආකාරයට මට පිළිතුරු ටික ලබා ගන්න පුළුවන්. තාමත්ම ලේසි. මම මේ හැදුවේ එතකොට ළමයි 3 වෙනි ගාන. හොඳයි. මම බෝඩ් එක මකර ගාව ගන්න සූදානම් වෙන්න කියන්නේ. එතකොට ඊළඟ ගාන වර්ධිච්ච එක හදා ගන්න පුළුවන්. හරි? ඊළඟ ගාන මම තෝර ගන්නවා 7 වෙනි ගාන. 7 වෙනි ගාන සහ 8 වෙනි ගාන කියන ගණන් දෙක තමයි මම තෝරගන්නේ. ඔය ගණන් දෙකේම ඔයගොල්ලන්ට කල්පනා කරලා බැලුවොත් ඔය ගණන් දෙකේම මම බල සටහන ඇඳලා තියෙනවා මීට කලින්. නිදහස් බල සටහන ඇඳීම යටතේ බල සටහන ඇඳලා තියෙනවා. ඒ ළමයෙක් කෙනෙක් වර්ධින්නේ නැහැ. ඒ අවබෝධය ඇතුව ගාන හදපු ළමයෙක්ට 7 වෙනි ගානවත් 8 වෙනි ගානවත් වර්ධින්න නැතුව ලස්සනට උත්තර ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. බලමු. හරිද? මේකට ගියොත් හොඳට බලන්න. දැන් මේකේ මම මේ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා ළමයි ඉදිරි දිනවලදී. පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. මේ මූලික අවබෝධය තමයි මම මේ ගණනය කිරීම වලදී සිදු කරන්න උත්සාහ කරන්නේ. සමහර ගණනය කිරීම පසුගිය ප්‍රශ්න පත්‍ර වල ලැබෙනවා තියෙනවා. දැන් මේ ගාන නිකන් ඒ වගේ ගාන. හරි? දැන් මම මේ හදන්න යන ගාන ඒ වගේ ගාන. දැන් මේක කියන්නේ ළම හොඳට කල්පනා කරලා බලුවොත් සර්කස් කණ්ඩායමක සිටින ස්කන්ධය 57 කිලෝග්‍රෑම් වූ විහිළුකාරයෙක්. මේක ස්කන්ධය 57 කිලෝග්‍රෑම්. විහිළුකාරයෙක් තමා විසින්ම ඉහළට ඔසවා ගැනීම සඳහා රූපේ දැක්වෙන කප්පි පද්ධතිය භාවිතා කරයි. ඔහු කුමන බලයකින් කඹය පහළට ඇදී යුතුද කියලා කියනවා. දැන් මෙයා උත්සාහ කරනවා මෙන්න මේ විදිහට පහළට අදින්න. මෙහෙම පල්ලයට අදින්න උත්සාහ කරන බලයක් වෙනවා. ඒතර කොච්චර බලයක් යොදන්න ඕනද කියලා අහනවා මෙයාව ඉහළට එසරේ. එතන මෙතන තියෙන R සම්බන්ධය පොළොවත් එක්ක තියෙන සම්බන්ධය R ගේ අගය R බිඳුවක් වෙන්න ඕනේ. පොළොවත් එක්ක තියෙන සම්බන්ධතාවය බිඳුවක් වෙන්න ඕනේ. මෙන්න මේක R සමානයි බිඳුව වෙන්න ඕනේ. හරිද? ඒ සඳහා අවශ්‍ය කරන F ගේ අගය තමයි හොයන්න කියන්නේ. කොච්චර බලයකින් අදින්න ඕනද කියන්නේ. එතකොට අපි මේ පද්ධතිය සමතුලිතතාවය මේ වෙලාවේදී අදින්න ඕන මෙන්න තියෙන අවස්ථාවේදී මේ R බිඳුවක් වෙනකොට F ගේ අගය එනකොට එතකොට පද්ධතිය සමතුලිතයිනේ. තාම පද්ධතිය චලනය වෙන පටන් ගන්න නැහැ නේ. යම්තමින් ඉහළ අදිනකොට එයා ඉහළට එස වෙනවා. එතකොට දැන් එයාට තමා විසින්ම එහෙම ඇදගෙන ඉහළට යන්න පුළුවන්. හරිද? දැන් මේ අවසාන මේ R බිඳුව වෙන අවස්ථාවේ පද්ධතිය සමතුලිතයි කියලා අරගෙන ගාන හදන්න පුළුවන්. ඒ අවශ්‍ය කරන F කීයක හොයාගන්න. හරිද? එහෙනම් ඒකට මට කරන්න තියෙන පද්ධතිය ලකුණු කරගන්න මේ විදිහට ආතති. එකම තන්තුව තමයි මෙතනින් ගමන් කරලා මෙතනටම ගිහිලා තියෙන්නේ. ඒක නිසා මට එකම T අගය මේ විදිහට කේන්ද්‍රයෙන් ලකුණු කරගෙන මාර්ක් කරගන්න පුළුවන්. මේ කප්පියට ස්කන්ධයක් නැහැ සැහැල්ලු විසුමට. මෙතන හැබැයි වෙන තන්තුවක් නිසා එයාගේ කේන්ද්‍රය මාර්ක් කරගන්නවා. මම T නෝට්. එයාගේ ආතතිය T නෝට් කියලා තමයි ගන්නේ. ඒ වගේම මේ මිනිස්සයා දැන් R බිඳුවක් කරනකොට එයාගේ ක්‍රියාත්මක වෙන්නේ පල්ලෙහාට බර. හරිද? ඒක 570 නිව්ටන් කියලා එනවා. මේ මිනිස්සයා සහිත පද්ධතියම වෙන් කරගන්නවා. කේන්ද්‍රයෙන් තමයි හැම එකෙම වෙන් කරගන්නේ. මේ කේන්ද්‍රයෙන් වෙන් වුණොත් මෙතනින් මෙහෙම ගන්න සමානව මෙහෙම අදිනවා. නෑනම මෙතන කේන්ද්‍රයක් නෑ. එහෙනම් කේන්ද්‍රය අහු වෙන්නේ මෙතන. ඔන්නෝ පද්ධතිය වෙන් කරගන්න. මේ තියෙන මිනිසා සහිත පද්ධතිය S1. හරි? මේ තියෙන දෙවෙනි පද්ධතිය S2 කියලා ගන්න. කප්පිය සහිත පද්ධතිය. එතකොට මට පුළුවන් වෙන වෙනම ගන්න. හරිද? කප්පිය සහිත පද්ධතිය මම ගත්තොත් S2 කියලා සමතුලිතතාවය සලකා මට ලියන්න පුළුවන්. sigmap සමානයි බිඳුව පහළට ගත්තොත් T නෝට් වෙන 2t සමානයි බිඳුවයි. එහෙනම් T නෝට් සමානයි 2t කියලා ගන්න පුළුවන්. ඔන්න පළවෙනි සම්බන්ධතාවය. එක කියලා ගන්න.
ඊට පස්සේ මම යනවා මිනිසා සහිත S1 පද්ධතිය. S1 කියන්නේ right සලකා S1 වල ගත්තොත් S1 හි ගත්තොත් system 1 වල ගත්තොත් එතකොට එයාට මම දානවා sigma f සමාන බිඳුව ඉහළට. එතකොට ඉහළට දැම්මොත් මිනිස්සයාට තියෙන ඉහළට T නෝට් එකක්. මේ මිනිස්සයාගේ කරේ එළියලා තියෙන T නෝට් එක. ඒ වගේම අතෙන් ඉහළට ඇදෙනවා T එකක්. හරි අතෙන් ඉහළට ඇදෙනවා T එකක්. එතකොට දැන් ළමේ තර්ක කරන්න පුළුවන්. එතකොට මේ F කෝ කියන්නේ. හරිද? දැන් ළමයි එතකොට දැන් ඒ ළමයා තර්ක කරන එකේ වැරද්දක් නෑ මේ F කෝ කියන එක තර්ක කරන එකේ වැරද්දක් නෑ ළමයි. හරි. නමුත් මේ T ආවේ මතක තියාගන්න මේ T ආවේ මේ T හා පැත්තට දීලා ඒ T වෙනුවට තමයි මේ T ආවේ. ඒතකොට දැන් මේ මිනිස්සයා අදිනවනේ මේ ස්ථානයෙන් F බලයක් පල්ලහැට. මෙයා ක්‍රියා වුණොත් ඒක ප්‍රතික්‍රියාව එතනම ඉහළට තියෙනවා. එතනම ඉහළට තියෙනවා. එතකොට මේ F කියලා කියන්නේ මිනිස්සයා දින F කියන එක මේ කේන්ද්‍රයෙන් ගෙමුණාට පස්සේ මේක අභ්‍යන්තර බලයක්. මේ F එකට F එකක් උඩට තියෙනවා. ඒකට එක කැපිලා යනවා ළමයි. මේ F එක. හරි. ඒතකොට අපිට අවශ්‍ය මේ T එක හොයන එක විතරයි. T එක හොයාගත්තා නම් T කොහොමද F ට සමාන වෙන්නේ? මේ කොටස විතරක් වෙනම ගත්තොත් හරි දැන් මෙතනින් ඕන වෙන් කරලා බලන්න පුළුවන්. වෙන් කරලා බලුවොත් තමයි මෙතනත් අපිට F එකක් උඩට දෙනවා. හරිද? ඒ වෙනුවට T එකක් පල්ලෙහාට දෙනවා. මේ කොටස විතරක් වෙන් කරලා ගත්තා. ඉච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. දල වශයෙන් තේරුම් ගන්න මේ F එක අභ්‍යන්තර බලයක් විදිහට සලකන්න පුළුවන්. මේ කේන්ද්‍රයේ පද්ධතිය වෙන් වුණාම එතන මේ F නැහැයි කියලා හිතාන යන්න පුළුවන්. එතකොට මිනිස්සයා මේ තන්තුව මත යෙදෙන ආතතිය තමයි බලයේ විදිහට යොදන්න ඕනේ. තන්තුව මත ආතතිය T කියලා આવොත් ඒක තමයි මිනිස්සයා අතින් පල්ලෙහාට යොදන්න ඕන බලය වෙන්නේ. ඒ බලය තමයි ආතතිය විදිහට තන්තුවට ලැබෙන්නේ. පැහැදිලිද? ඒක අවබෝධ තියාගත්තා නම් හරි. එහෙනම් මම මෙතන F දැම්මේ නැති කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මම මෙතන F ලියලා පල්ලෙහාට අදින බල F කියලා ලියලා ඇයි මේ පද්ධතියට දැම්මේ නැහැ. මේ F කියලා කියන්නේ පද්ධති කේන්ද්‍රය මෙතින් වෙන් වෙන්නේ තන්තුව. ඒතකොට ඒ අය දෙන්න වෙන්වීම නිසා මෙයාට T එකක් ගියා අනිත් එක්කෙනා මෙතන T ආවා. ඒතකොට මේ T වෙනකොට මේ F ආවේ. මේ F වෙනකොට තව F එකක් මේ පද්ධතිය ඇතුලේ තියෙනවා. ඒක තියෙන්නේ තන්තුවේ උඩට. ඒකට එක කැපිලා. පැහැදිලිද? right. එතකොට එහෙමනම් දැන් මෙතනදී අපිට ලස්සනට යනවා T නෝට් දාන T උඩට පල්ලෙහාට තියෙන්නේ 570යි. ඒක නිසා ඍණ 570යි සමානයි බිඳුව කියලා එන්නේ. T නෝට් වෙනුවට මට දාන්න පුළුවන් 2යි T කියලා. 570 එහා පැත්තට යනවා. එහෙනම් මෙතන එනවා 3යි T සමානයි 570. T සමානයි 190යි නිව්ටන් කියලා එනවා. ඒතර මිනිසා විසින් පහළට යෙදිය යුතු බලය කියන්නේ මිනිසා විසින් මිනිසාවම එසවීම සඳහා පහළට යෙදිය යුතු අවම බලය 190යි නිව්ටන් ලෙස ලැබෙනවා. මොකද F සමානයි T. ඒ නිසා F සමානයි 190යි නිව්ටන් ලෙස ලැබෙනවා. පැහැදිලිද ළමයි? right. ඔන්න ඔය ආකාරයට මට 7 වෙනි ප්‍රශ්නේ පිළිතුරු සපයන්න පුළුවන්. අවසාන වශයෙන් එහෙනම් මම ඔයගොල්ලෝ සාකච්ඡා කරනවා මේ සෙෂන් එකේ. හරිද? ඊට පස්සේ මම ඊළඟ සෙෂන් එකේදී ඔයගොල්ලෝ එක්ක එකතු වෙන්න යන්නේ සමතුලිතතාව වෙන්න අවශ්‍ය කරන දෙවෙනි සාධකයේ අවශ්‍යතාවය පිළිබඳව ගූර්ණය පිළිබඳව සාකච්ඡා කරන ගමන් මේ පිළිබඳව අපි සවිස්තරාත්මකව සාකච්ඡා කරමු. එනම් මම දැන් අවසාන ප්‍රශ්නෙට යනවා. right. ඒකේ යටතේ සාකච්ඡා කරන්නේ මෙන්න මෙවැනි ආකාරයක පද්ධතියක්. හරිද? මෙවැනි ආකාරයක පද්ධතියක් තමයි තියෙන්නේ. මොන පද්ධතියක්? හරි. එතකොට ඕක කියලා තියෙනවා 12යි නිව්ටන් 15යි නිව්ටන් කියලා මෙතන අගයන් ටික දීලා තියෙනවා. මෙතන 12යි නිව්ටන් මෙතන 15යි නිව්ටන්. පල්ලයට බර ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේවල තන්තුවල ආතති සටහන් කරගන්න පුළුවන්. මෙතන ගත්තොත් T1 කියලා මෙතන T1 මෙතන T1 මෙතන T1. ඒතර මේකේ කේන්ද්‍ර ලක්ෂණ කරගත්තොත් මේක T2 කියලා ගත්තා හැකි. මෙතන අපිට ඕන නම් T3 කියලා ගත්තා හැකි. නෝමයි. හරිද? ගාන කියවලවල හේතු රූපේ දක්වා ඇති පරිදි තන්තුවක් ඒ කෙලවර සිරස් ටික දාගත්තේ නෑ නේද? A මෙතන C මෙතන B. හරි. A කෙලවර ස්ථිරස් ආධාරයකට සම්බන්ධ කර ඇති අතර B කෙලවර තිරස් සුමට කප්පයක් මතින් යයි කියලා කියනවා. දක්වා ඇති පරිදි 15 නිව්ටන් 12 නිව්ටන් භාර පිළිවෙලෙන් B හා C වලින් එල්ලා ඇති විට තන්තුවේ BC කොටස වලින් තිරස්ව පිහිටයි. BC කොටස තිරස්ව පිහිටයි කියලා කියනවා. BC කොටස තිරස්ව පිහිටයි. හරි. ඊට පස්සේ කියනවා තන්තුවේ AC කොටසේ ආතතිය හොයන්න. AC කොටස කියලා කියන්නේ මේ T2 ගේ අගය හොයන්න ඕනේ. අපිට හොයන්න තියෙන එතකොට T2 ගේ අගය. එකක් එක. තව බලමු. සහ එය තිරසට ආනත කෝණය. එතකොට තිරසට ආනත කෝණය කියලා කියන්නේ මෙන්න මේ අගය. T ගේ T ටගේ අගය හොයන්න කියලා කියනවා. ඒක දීලා නැහැ නේ. ඒක හොයන්න ඕනේ.
හරි. එතකොට අපි හොයන්න තියෙන්නේ ඒ ටික තමයි. හරි. එහෙනම් දැන් අපි කරන්න ඕන ළමයි පද්ධති වෙන් කර ගැනීම. පද්ධති වෙන් කරගත්තොත් මෙතනින් අපිට හම් වෙනවා සමතුලිත නිසා පද්ධතිය. පද්ධතියම සමතුලිතයිනේ. එහෙනම් මේක S1 කියලා ගමු. ඉතින් තව පද්ධතියක් කරනවා බල දෙකක් යටතේ සමතුලිත වෙච්ච S2 පද්ධතිය. ඒ වගේම බල තුනක් යටතේ සමතුලිත වෙච්ච මේ පද්ධතිය. පද්ධති තුනයි තියෙන්නේ. ඒක පද්ධති තුන වෙන වෙනම අඳුර ගන්න. එහෙනම් මම ලියනවා පද්ධතිවල පොදු එළිය. පද්ධතිවල සමතුලිතතාවය සලකා කියලා ලියනවා. එහෙනම් මම මුලින්ම ගන්නවා S1. එයාට ගත්තොත් සිග්මා f සමානයි උඩට දැම්මොත් බිඳුව කියලා, right? එහෙනම් T1 ඍණ 15 සමානයි බිඳුව. එකෙන් මට එනවා T1 සමානයි 15යි නිව්ටන්. පළවෙනි සමීකරණය. මම ආය යනවා S2 වලට සිග්මා f සමානයි බිඳුව ඉහළට දැම්මොත් T3 ඍණ 12යි සමානයි බිඳුවයි. මට මෙතනින් එනවා T3 කියන්නේ 12යි නිව්ටන්. දෙවෙනි සමීකරණය. T3 12යි කියලා ආව T1 15යි කියලා ආවා. right. දැන් ඊළඟ T2 වල හොයන්න යනවා. දැන් ඒකට මම කරන්න ඕනේ S3 වෙනම අරගන්නවා. ආගේ පද්ධති විභේදනය කරලාම ගමු. විභේදනය කරලාම ගත්තොත් දැන් මේ ගන්න S3 ව සමතුලිතයිනේ. මේ පැත්තට දෙනවා T1 විභේදනය කරොත් උඩට එනවා T2 sin θ. හරිනේ. ඊළඟට විභේදනය කරනවා T2 sin θ. මේ පැත්තට එනවා T2 cos θ. පහළට එනවා T3 ඔච්චරයි. දැන් මම මේ පද්ධතිය සමතුලිත නිසා සිග්මා f සමානයි බිඳුව තිරසට දානවා. තිරසට S3ට දාන්නේ. ඒකට එන්නේ T1 ඍණ T2 cos θ සමානයි බිඳුව. ඒතර T2 cos θ එහා පැත්තට ගෙනියන්න පුළුවන් මට. සමාන වෙනවා T1 වලට. T1 කියලා කියන්නේ 15යි. ඔන්න පළවෙනි අපිට ගන්න වෙන්නේ තුන්වෙනි සමීකරණය. ඒ වගේම මට පුළුවන් සිග්මා f සමානයි බිඳුව දාන්න ඉහළට දාපුවම වෙනවා T2 sin θ ඍණ T3 සමානයි බිඳුව. මට මෙතනින් එනවා T2 sin θ කියලා කියන්නේ T3 වලට. T3 මම හොයාගත්තා 12යි කියලා. ඔන්න ළමයි සමීකරණ දෙකක් හොයාගත්තා. T2 cos θ සමානයි 15යි T2 sin θ සමානයි 12යි කියලා. දැන් ඊළඟට හොයන්න කියලා තිබ්බ ළමයි මට හොයන්න කියලා තිබුණේ දැන් T1 හොයාගත්තා. T3 හොයාගෙන තියෙනවා. T2 ගියගේ හොයන්න කියලා තියෙනවා. T2 සහ θ ගියගේ තමයි හොයන්නේ. දැන් දෙකම දන්නේ. ඒතර මේ වගේ අවස්ථාවක මට පුළුවන් ඉස්සෙල්ලාම θ හොයාගන්න. ඒතර මම කරන්නේ සමීකරණ 4න් හතරවෙනි සමීකරණයෙන් තුන සමීකරණය බෙදනවා. එතකොට ළමයි එන්නේ T2 sin θ බෙදීම T2 cos θ සමානයි 12 බෙදීම 15. ඒතර මේකෙන් එනවා ළමයි tan θ සමානයි හරිද? මෙතන තුනෙන් සුළු කරොත් 4 බෙදීම 5 කියලා එනවා. 4 බෙදීම 5. ඒතර tan θ ඕන අපිට ත්‍රිකෝණ පාදයක් හැඳ ගන්න පුළුවන් අනුපාතය ආපු නිසා මෙතන නිකන් මේ වගේ පාදයක් හැඳගත්තොත් ත්‍රිකෝණී පාදයක් මේක තියලා නම් ඉදිරි පාදයේ 4ක් වෙනවා. tan θ කියන්නේ බද්ධ පාදයේ 5ක් වෙනවා. ඔන්නෝම තමයි. 4 5 කියලා ආවා. හරිද? ඉදිරි පාදයේ විදිහට බද්ධ පාදයේ tan θ කියලා කියන්නේ. ඒතකොට කර්ණ පාදයේ 25යි මෙතන 41 කියන මූල 41 වර්ගමූලය. හරිද? ඔය දෙකට සම්බන්ධයෙන් කර්ණ එනවා අපිට මූල 41යි 25යි 16 එකතුව 41යි 41 වර්ගමූලය තමයි එන්නේ. එතකොට අපිට එතනින් අවශ්‍යතාවය හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මම මේ T2 හරි මේ 3න් හරි 4න් හරි T2 හොයන්න යන්නේ. එතකොට මට තියෙන්නේ එකකට ආදේශ කරන්න. මොකද cos θ හොයන්න කිව්වොත් මෙතනින් cos θ හොයන්න පුළුවන් අපිට. cos θ කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. ඔන්නම තමයි. වෙනවද? 5 බෙදීම මූල 41 cos θ කියන්නේ. sin θ කිව්වොත් 4 බෙදීම මූල 41. අන්න එහෙම එනවා. ඒතකොට ඒ ඔස්සේ ඔයගලන්ට පුළුවන් මේ ඕන මෙහෙකට ආදේශ කරලා අපිට උත්තරය හොයන්න. දැන් මම මෙතන ආදේශ කරනවා තුනෙහි ආදේශය. මම යොදනවා මේ විදිහට. තුනෙහි ආදේශ කරනවා. එතකොට අපිට එන්නේ T2 cos θ වෙනකොට එනවා 5 බෙදීම මූල 41. සමානයි 15ට එතනින් සුළු වුණා 3යි. එහෙනම් T2 වෙනවා 3යි මූල 41යි නිව්ටන්. මේක තමයි පිළිතුර විදිහට. T2 වෙනවා 3යි මූල 41යි. tan θ ගේනවා 4 බෙදීම 5යි. ඕනනම් θ අපිට උත්තර කරන්න ඕනේ යනවා θ සමානයි tan inverse 4 බෙදීම 5යි. නැත්නම් 0.8යි. උත්තරේ හොයලා දාගන්න පුළුවන් θ හි විශාලත්වය ටැන්ජන වගේ. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට මට විසඳීම සිදු කරන්න පුළුවන්. එහෙනම් මේ සෙෂන් එකේ තියෙන අවසන් වෙනවා. ඊළඟට මම ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ මම කලින් කතා කරා වගේම සමතුලිතතාවය වෙන්න අවශ්‍ය කරන ඊළඟ අවශ්‍යතාවය පිළිබඳව. අපි ඊළඟ සෙෂන් එකේ නැවත හමු වෙමු.